අයිබෝවන් අපි මේ වන විට රැඳී සිටින්නේ ඇත්තටම උස්රටගේ යාව පාස් කළා කිලෝමීටර් 10ක් විතර ඉස්සරහට ආවනම් ඕගොල්ලන්ට හම්බ වෙනවා කැපුම්ගොඩ. ඉතින් මේ අපි ඇත්තටම ඇවිල්ලා ඉන්නේ කැපුම්ගොඩ මහවැල්ලේ දීවර තොටුපොළ. මෙතන ඇත්තටම මාදල් කර්මාන්තයෙන් තමයි මේ දීවරයෝ ජීවිකාව කරගන්නේ. ඒ අනුව ඔබට පේනවා මේ ස්ථානයේ ඉඳලා දකුණු දෙසින් බැලුවම විනාශයටපත් වෙච්ච මේ නෞකාවේ අවසන් මොහොත මේ ගිනි ගනිමින් තිබෙන්නේ. විශාල සුළඟක් නිසාවෙන් මේ වන විටත් සුළං හමන නිසාවෙන්ම මේ වන විට දැඩි පරිසරයේ හානියක් සිදු වෙන්න පුළුවන් කියලා අපිට දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා විශේෂඥයින්. අද මේ සම්බන්ධයෙන් කරන විශේෂ සාකච්ඡාව මේ පුළුල් සාකච්ඡාව මෙතෙක් මේ පිළිබඳව සිද්ධ වුණේ නැහැ. හැබැයි මෙහෙට ආවන් පස්සේ ඔබට හිතා ගන්න බැරි තරම් විනාශයක් සිදු වෙලා තියෙනවා. මේ බිම තියෙන ඔක්කොම මේ විශාල ප්ලාස්ටික් කෑලි ඔක්කොම මේ ඇවිල්ලා මේ නැවේ ඊයේ රාත්‍රියේ ගිනිගත්ත කන්ටේනර් වල තිබිච්ච දේවල්. ඉතින් අපිට මේ සිදුවෙන විනාශය කොච්චරක්ද කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ අපි මේ සම්බන්ධයෙන් විශේෂඥ මතයත් එක්ක විමසීම් කළොත් තමයි. අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය පද්මලාල් මානගේ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාව පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. එතුමලා මේ වන විටත් මේ කටයුතු සම්බන්ධ විශේෂ ඇසෙස්මන්ට් එකක් රිපෝට් එකක් අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන ආචාර්ය දීප්ත අමරතුංග මහත්මයා, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ නාරායතනයේ. ආයුබෝවන් ඔබතුමාව පිළිගන්නවා. දැනට තියෙන තත්ත්වය අනුව ඔබට පේනවා වෙලා තියෙන විනාශය. ඒතකොට දීවර වරායත් එක්ක අපිත් එක්ක ඉන්න අපේ දීවරයෝ ටික මේ ස්ථානයේ ඉඳලා ඊයේ රාත්‍රී පුරාවට මේ තියෙන ප්ලාස්ටික් බොහොමයක් අයින් කරන්න උදව් උපකාර වුණා කියලා කියන්නේ. හැබැයි ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා දැන් මේකේ කොච්චර වෙලාවකින් තව මේක මේ විදිහට ගින්න පටන් අරගෙන මේක විනාශ වෙන්න පුළුවන්ද? නම මට සද්දය ඇහෙන්නේ නැහැ, පොඩ්ඩක් සමා වෙන්න ඕන. අතරම සතර දැන් මේ ගින්න තාම ගින්න ගඩේ පවතිනවා. ගින්න නැවතීමක් තාම බලා ගන්න බෑ. ඒ වගේම මේ දුම් ප්‍රෝඩි තාමත් වැඩි වශයෙන් මේ වෙදි නිකුත් වෙන ඊට වඩා ඊට සාපේක්ෂව නමුත් මේ වෙද්දි නැවේ තියෙන ගින්දර ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. ජල ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වගේ නමුත් කලිට වඩා අද මොහොතේ තාමත් වැඩි සුළං ප්‍රවාහයක් තියෙනවා. නෝට් 25ක විතර සුළං ප්‍රවාහයක් තියෙනවා. අපිට මේක නෙවල දැනෙනවා. ඒ වගේම මොහොතේ තියෙන තත්ත්වය අපිට සීස් චෙට් කියලා. ඒ වගේම ඒ කියන්නේ මීටර් 3 4 5 විශාල රැලි තමයි ඒ ප්‍රදේශයේ ළඟා වෙන්නේ. ඒ නිසා දැන් මේ විදිහ නැවේ තියෙන බඳ ඉතාමත් ඉතා දුර්වල තත්ත්වයේ තියෙන නිසා ගින්නක් පවතින අවස්ථාවක් නිසා නැව තමන් තීරණය කරයි මේ ස්වභාව ධර්මයත් එක්ක මොන වගේ අවසාන තීරණයකට යයිද කියලා. කෙසේ හෝ අපි හිතනවා මේක ගිනිබත් බුදුබත් කියලා. නමුත් එතනින් මෙහා තැනකුරත් මේ වැස්සත් එක්ක මේ තියෙන තත්ත්වයත් එක්ක නවතින්න පුළුවන්. දැන් මේකේ ඊළඟ ප්‍රශ්නය තමයි ඇත්තටම අපිට එකතු කරගත්ත සාම්පල් මොනවද කියලා. ආචාර්ය නාරායතනයේ මේ සාම්පල් ගත්තද? ඔව් අපි ඇත්තටම ඊයේ විතරක් නෙවෙයි මීට කලිනුත් ගත්තා. අපි මේ පායතනයත් නාරායතනයත් එකතු වෙලා ගිහින් ඒ නැව වටා අපි සාම්පල් එකතු කරා. ඒ වගේම ඊයේ දවසේ සහ පෙරේදා දවසේ අපි මේ වෙරළ තීරයේ සාම්පල් එකතු කරා. ඒකෙදි අපි ජල සාම්පල්, ඒ වගේම පස් සාම්පල්, ඒ වගේම මේ තියෙන ප්ලාස්ටික් සහ අනෙකුත් ද්‍රව්‍ය අපි සාම්පල් විදිහට ඒවා එකතු කරගෙන දැන් අපේ පරීක්ෂණාගාරයේ දැනට පරීක්ෂණයට ලක් වෙමින් තියෙනවා. මොනවද මේකේ ඇතුලේ තියෙන්නේ, මොනවද මේකේ ඇතුලේ තියෙන සංයුතීන් කියලා හොයා බලන්න අපි දැන් පටන් අරන් තියෙනවා. ඒ වගේ මයික්‍රෝප්ලාස්ටික් වල තියෙනවා. ඔව් ඇත්තට මේක ඇතුලේ මොනවද තිබිලා තියෙන්නේ කියලා ගණනයක් තියෙනවද? ගණන කරමු මොනවද ඇතුලේ තිබිච්ච දේවල් කියලා ඔයාලට හම්බෙලා තියෙනවද? කන්ටේනර් තිබිච්ච කොච්චර ප්‍රමාණයක්ද කියලා ප්‍රමාණයක් වශයෙන් ඔතන අපි පෙරගෙන කාගෝ මැනිෆෙස්ටෝ කියලා කියන්නේ මේ නැවේ තියෙන සම්පූර්ණ බඩු රයිස්තු අපේ ගාව තියෙනවා. ඒ බඩු රයිස්තුවේ ගොඩක් සාමාන්‍ය බඩු වගේම අපි ගොඩක් තියෙන අපි රසායන ද්‍රව්‍ය ගොඩක් තිබුණා. එතනෝල් මෙතනෝල් වගේ තිබුණා. ඒ වගේම නයිට්‍රික් අම්ලය තිබුණා. ටොන් 25ක්. ඒ වගේම පොස්ටික් සෝඩා තිබුණා. ඒතර හැම දෙයක්ම දැන් අපි ගිනට හසු වුණේ. ඒ වගේම මෙතන තිබුණ තවත් ගොඩක් ප්ලාස්ටික් වලට සමාන ඒ කියන්නේ ප්ලාස්ටික් අපේ ප්ලාස්ටික් බෝතල් හදන්න ගන්න බදර අමුද්‍රව්‍ය තිබුණා. මෙතන අර පොඩි සුදු පාට කැබලි වශයෙන් දැක්කේ යන්නේ ඒවා. ඒතර මේ මුහුදුබත් වීම හරහා සියලු දේම දැන් වෙරළ කලාපයට ළඟවල තියෙන මේ බලා ගන්න පුළුවන් ඒ ප්ලාස්ටික් අපේ රේසින් කියලා මේවා මේ ඇවිල්ලා ඔක්කොම මේ ප්ලාස්ටික් දෙන්නේ මෙතන. මේ තියෙන මේක තියෙන ඔය ප්ලාස්ටික් බෝතල් හදන්න ගන්න ප්‍රධාන මව් ද්‍රව්‍ය තමයි මේ තියෙන මෙතන මේ විදිහට මේක එකතු වෙලා. සමහර විට මේකේ පාවිච්චි කරලා හදන්න පුළුවන් මේ පොලිතීන්, ඒ වගේම වයර් වල අවුටර් කවර් එක හදන්න පුළුවන්.
මේ වගේවත් මේක අඩු ගණත්ව පොලිතීන් එකක් අඩු ගණත්ව පොලිතීන් low density පොලිතීන් එකක් low density පොලිතීන්. එතකොට මේ ප්‍රොෆෙසර් දැන් මේ වගේ මෙහෙම උණු වෙලා තියෙනකොට ඒ වගේම දැන් මේ ඔබ සාම්පල් ලබා ගත්ත මීට ඉස්සලා මොකද ඉස්සලා අපි දකින්න මේ සාම්පල් ලබා ගන්න දැන් මේක එකතු කරන්න පුළුවන්. එතකොට මේක පරිසරයත් එක්ක කොහොමද ඉස්සරහම ඇති වෙනවා බලපෑම් කරනවා. ඇත්තටම චතුර දැන් මෙතන තියෙන්නේ ප්ලාස්ටික් පෙබල් ඒවා ප්ලාස්ටික් කර්මාන්තයේදී පාවිච්චි කරන අමුද්‍රව්‍ය අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේවා ඇත්තටම අපිට කියන්නේ ඒ කියන්නේ භෞතිකව ඉස්තු කරන්න අමාරුයි. පෙරලා තීරයට ඇවිල්ලා දැන් දැනට අපි කරන්නේ පුළුවන් තරම් එලා ඒවා භෞතිකව එකතු කරලා ඔව් නැත්නම් අපිට පරිසර නෞකාව ගෙන ගැනීමත් සමග ඇතිවෙච්ච පරිසර විනාශය පිළිබඳව අපි කරන විශේෂ සාකච්ඡාව අද දෙන්න බිග් ෆෝකස් වැඩසටහනත් එක්ක ඉන්නේ. ඔබට හදිස්සියෙම අපිට යන්න උනා ප්‍රධාන පාලක මැදිරියට ඇතිවෙච්ච කාර්මික දෝෂයක් නේද? මොකද දැඩි ශබ්දයක් මෝසම්සුලක්වත් වෙනවා. ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට පුළුවන් මෙතන සිට වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න බාධාවකින් තොරව අපි විශ්වාස කරන විදිහට. දැන් මේ අවස්ථාවේ ආචාර්ය පත්බලාල් මහත්මයා දැන් මේ ඔබ සතුව තිබෙන මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් වල මේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ මාළු ආහාරයට ගන්න පුළුවන්ද? ඔය ඇත්තටම චතුර මේවා ඊටාත්ම අර පොඩි මේ පෙබල්ස් විදිහට තියෙන්නේ. ඉතින් දැන් මේ මගේ අතේ තියෙන්නේ මේ එකට එකතු වෙලා හැදිච්ච නිකන් කුට්ටියක්. මේක සමහර වෙලාවට ඇසිඩ් එක්ක ක්‍රියාත්මක වීම හෝ ගිනි ගන්නකොට එකට ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේවා රැළත් එක්ක දැන් ගොඩබිම වෙරළ තීරයටත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙරළ ආසන්නව ඉන්න මත්ස්‍යයෝ ඒ වගේම අනිකුත් ජලජ ජීවීන්ට මේවා ශරීරගත වෙන්න පුළුවන්. අද ලෝකේ අපි මයික්‍රෝප්ලාස්ටික් ගැන කතා කරනවා. පරිශන ගොඩක් කරලා තියෙනවා මේ මයික්‍රෝප්ලාස්ටික් ජලජ ජීවීන්ගේ ශරීරගත වෙලා තියෙනවා කියන එක. ඔව් දැන් මේක අපි හිතුවට එහෙම වෙන එකක් නෑ කියලා. ඒක එහෙම වෙලා තියෙනවා. මොකද ඊයේ වෙනකොටම මේ ප්ලාස්ටික් ආහාරයට ගැනීමක් කරලා තියෙනවා කියලා අපිත් එක දීප්ත අමරතුංග මහත්මයා සඳහන් කරනවා නාරායතනේ. ඔබතුමාලට ඊයේ මාළුවන්ගේ ඒ කියන්නේ මාළු විච්ඡේදනය කරලා බැලුවද මාළු කපලා බැලුවද මේකේ ප්ලාස්ටික් ආහාරයට ගෙන තියෙනවද නැද්ද කියලා? ඇත්තටම චතුර අපි යන වෙලාවේ සාම්පල් කලෙක්ට් කරන්න මේ ස්ථානයට ඒ වෙලාවේ වුන් එක සාම්පල් එකක් විතරයි තියුනේ. අපි ඒක අරන් ඇවිල්ලා පරීක්ෂණාගාරයේ දැන් මේ වෙනකොට ඒක පරීක්ෂණයට ලක් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඒ මේ කූඩු තුල හදන මසුන් ඒ මාළු මේ පෙබල්ස් ආහාරයට මේ කියන්නේ ප්ලාස්ටික් පෙබල්ස් ආහාරයට අරගෙන මැරිලා සිටියා කීප දෙනෙක්. ඒක අපි දැක්කා. ඒ වගේම ඒක අපි ඉස්සරහට මේක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයට ලක් කරනවා. මේ සියලුම ස්ථානවලට ගිහින් පරීක්ෂා කරලා මේ මාළු මැරෙනවද මැරිච්ච අයගේ තත්ත්වය මොකක්ද කියලා. දැන් තියෙන ප්‍රශ්නේ ඔබට පේනවා මේ ස්ථානේ පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් මේ ඇවිදින හැම තැනකම වැලිවල හා සමගාමීව පේන එකේ වැලි වගේම විසිරීලා තියෙන්නේ මේ ප්ලාස්ටික්. මේවා මේ විදිහට එකතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මෙතන ඉඳලා ඉස්සරහට අපි කිලෝමීටරයක් ඇවිදන් ගියත් අපිට මේ ප්ලාස්ටික් තමයි දකින්න තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආචාර්ය ටර්න් ප්‍රදීප් කුමාර මේවා අපිට එකතු කරන්න පුළුවන් කමක් තියනවද? ඇත්තටම චතුර මේ තියෙන ඉතා අසමානයක්. නමුත් අනිත් තැන් වලදී මම හිතන හදියක් විතර ඝනකමට මේ ප්ලාස්ටික් තට්ටු තියෙනවා. ප්ලාස්ටික් ඔය කුඩා වැලි වගේ තියෙන තට්ටු තියෙනවා. ඒකට අමතරව සමහර ප්ලාස්ටික් තියෙනවා අපිට සිමෙන්ති කොට වගේ කොට්ටවල තමයි තියෙන සමහර ප්ලාස්ටික්. ඒවා තාම ඒ සම්පූර්ණ ඇසුරු පිටින් බලන්න පුළුවන්. ඒතර මේ අපේ මේ ප්‍රදේශයේ මිනිස්සු මේවා තමයි මේ ගෙවල් අරගෙන යන්නේ. ඒතර මම එක්කෙනෙක් අහුවා ඇයි මේක අරගෙන යන්නේ? එයාලා කියනවා මේවා මේ මිදුලට දාන්න නිකන් අස්සල් තියාගෙන කියලා. අපි දන්නවා මේ ප්ලාස්ටික් වල අවු වටනට පස්සේ මේ අංශු අපේ හමාරා සම්පූර්ණ පසට ගිහින් ඒ ප්‍රදේශයේ මහා විශාල මේ ප්ලාස්ටික් අංශු හැකිතාක් ගෙදර වලට අරගෙන එක බලක් වල හැකිතාක් මේක නියමාකාරව අපහරණය කරන්න අපිට උදව් කරන්න කියලා ඒකයි මේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටියේ. මෙතන මේ සුලන් සමග ඔබට මං හිතන්නේ සමහරට සද්දය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ශබ්ද පරිපාලනය සම්බන්ධව. නමුත් අපි පුළුවන් තරම් අපිට සභාපතිතුමා පොඩ්ඩක් එන්නකෝ. අපිට මේ අවස්ථාවේ මේ දීවර සංගමේ සභාපති පොඩ්ඩක් මේ ස්ථානෙට එන්නකෝ. මේතුමා තමයි දීවර සභාපතිතුමා.
දැන් ඕගොල්ලෝ දන්නවද මේ ප්ලාස්ටික් මේවා ගෙවල් වලට අරගෙන ගියාට පස්සේ මේ උණු වෙලා ඉවරලා ඕගොල්ලන්ගේ ශරීරයට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියලා මෙතුමලා එහෙම කියනවා. ඉතින් අපිට භාග වෙලාවට අපිටත් තියෙන එයාලාගේ නිගමනේ අපිටත් ගරු කරන්න වෙනවා. එයාලා විශේෂඥ දැනුම තියෙනවානේ. දැන් අපි මේවා අරන් යන්න බයයි සාමාන්‍යයෙන්. අරන් යන්නේ නැහැ. මේ ඒකෙන්ද ගොඩාක් ගහ තමයි අපිට මේක ඉක්මනින් අයින් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දැන් එතකොට ඊයේ රාත්‍රී කොහොමද මේක තිබ්බේ? ඊයේ දහවල් කොහොමද මේ මුහුදු තීරේ තිබ්බේ? ඊට වැඩි සරලව තමයි තිබුණේ. අද ටික සාමාන්‍යයෙන් අඩුයි. මේ අද කිසිම දෙයක් කියන්නේ මුහුදු මේ අපිට කිසිම අවහිරයක් වෙන විදිහට වැඩ වුණේ නැහැ තාම. හොඳයි. බොහොම ස්තුතියි ඔබට එකතු වුණාට. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ කියන්නේ මේ සුළඟත් එක්ක ඒ කියන්නේ මේ ප්ලාස්ටික් එහාට මෙහාට අරගෙන යනවා සුළඟ දියවැල් විසින්. එතකොට මේක නවත්තන්නේ කොහොමද අපිට එහෙම ඉක්මනට එකතු කරලා ගන්න එක නේද හොඳ මේ වෙලාවේ? ඒකට මම දැන් අද වෙද්දී චතුර මේදී 1000 ප්‍රමාණයක් පිරිසක් අද නෙදර්ලන්ත කලාපේ පිරිසිදු කිරීම කරනවා. ඒතර මේ වෙල්ල කලාපෙම 70 30ක් විතර ප්‍රදේශයක දැන් 10ක් තෝරගෙන තමයි මේ පිරිසිදු කිරීම මේ වෙද්දී කරන්නේ. මොකද මේ වෙද්දී අපි තෝරගත්ත ඉතාමත් අධික වශයෙන් දූෂණය වෙච්ච ස්ථාන 10ක්. නමුත් මේ පිරිසිදු කිරීම ඉදිරි දවස් කිහිපය තුළ සිදුලා මේ හැරිය පිරිසිදු කිරීම නියමිතයි. ඒතර මේ එකතු කරන කුණු සහ මේ විශේෂයෙන්ම මේ අපිට හිංසාකාරී අපද්‍රව්‍ය අනිවාර්යෙන් ලංකාවේ වෙන තැන් වලට අපි රැගෙන සමහරක් රජයේ ආයතන සහ පුද්ගලික ආයතන හරහා තමයි මේවා අපහරණය කිරීම නියමිත. එතෙක් අපි ඉල්ලා සිටින මේ තැන් මේ වෙරළ භාවිත කර නැතුව හැකියතාක් තමන් ආරක්ෂාව සලසාගෙන හැකියතාක් වෙරළෙන් ඈත් වෙන්න ඉන්න කියලා තමයි මේ සියලු දෙනාගේම අපි ඉල්ලා සිටින්නේ. දැන් දීප්ත අමරතුංග මහත්මයා දැන් ඕගොල්ලෝ හිතන්නේ මේ ප්ලාස්ටික් හෙට උදේ වෙනකොට කොහෙට අරගෙන යයි කියලාද මේ මුහුදු කලාපේ? දැන්ට අපේ සයින්ටිස්ට්ලාගේ තියෙන උපකල්පනයේ මත කියනවා නම් මේක බොහෝ දුරට මැනා බේසින් එකකට තව දවස් 10කින් පමණ යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේකේ තව දෙයක් තියෙනවා චතුර වතුරෙන් යනවා වගේම මේන ප්ලාස්ටික් වැල්ලට යට වෙනවා. එතකොට වැල්ලට යට වුණාන් පස්සේ මේ වැලි ඇවිල්ලා වැල්ලට යට වෙනවා. එතකොට අපිට ගන්න සිද්ධ වෙනවා මේ සමහර වෙලාවට පේන්නේ නැතුව යයි මේ වැලි වලින් වැහිලා ගියාන් පස්සේ. එතකොට අපිට ගන්න වෙනවා මේ කෝ සාම්පල් කියන එක. ඒ කියන්නේ මේ vertically අපි සාම්පල් ගන්න ඕනේ මේක හරියටම කොච්චර එතකොට කොච්චර ගැඹුරකට මේක ගිහින් තියෙනවද කියලා බලන්න කාලයත් එක්ක. දැන් මේ ඔබතුමාලා දෙන්නම එකම ශාස්ත්‍රීය පර්යේෂණ කරන ආචාර්යවරුන් දෙපළක් විදියට දැන් ඊයේ සඳහන් වෙච්ච විෂ රසායනික ද්‍රව්‍ය ගණනාවක් මේකේ ඇතුල් වෙලා තිබෙනවා කියලා සඳහන් වුණා. විශේෂයෙන්ම මේදී කිව්වා මේ නයිට්‍රික් ඇසිඩ්, කෝස්ටික් සෝඩා වගේ දේවල් තියෙනවා කියලා. නයිට්‍රික් ඇසිඩ් කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඉස්සෙල්ලාම අපිට කියන්නේ මේ අවස්ථාවේ ඔබතුමාලා දන්න විදියට? නයිට්‍රික් අම්ලය ටොන් 25ක් වන මේ නැවේ අඩංගුලා තිබුණා. දැන් ටොන් 25ක් තියෙනවා කියන්නේ නයිට්‍රික් අම්ලය මේක මුහුදට එකතු වුණාම මේ ටැංකි වලින් මොන වගේ බලපෑමක් එන්න පුළුවන්ද? මේක ඇත්තටම පරිසරයට හානිකරද? ඔව් ඇත්තටම චතුර මේ නයිට්‍රික් ඇසිඩ් කියලා කියන්නේ ලෝකයේ තියෙන ඉතාමත්ම ප්‍රබල අම්ලයක්. ඉතින් ඇත්තටම දැන් මෙතන ටොන් 25ක් කියන්නේ සාමාන්‍ය ලීටර්ස් වලින් කැල්කියුලේට් කරාට පස්සේ 23500ක් වගේ ප්‍රමාණයක් කැල්කියුලේෂන් එක. එතකොට දැන් අද මුහුදේ තියෙන ස්වභාවයයි මුහුදේ රළ තියෙන එකයි ඒකත් එක්ක දැන් අපිට assume කරන්න පුළුවන් මේකේ මේ short term effect ඉතා කෙටි කාලීන බලපෑමක් ඇති වෙන්න පුළුවන් මේ නයිට්‍රික් අම්ලය නිසා. ඒට හේතුව මේ ගොඩක් වෙලාවට ජලජ පරිසරයේ ඉන්න ප්ලවාංග ඉතාමත්ම සංවේදී. ඒක නිසා ඒගොල්ලන්ට බලපෑමක් ඇති වෙලා ඇති. ඒත් එක්කම ශනිකව දියවැලුත් එක්ක එකපාරටම ජල ධාරාවක් ආවනම් ඒ අවට ප්‍රදේශයේ සිටින ජීවීන්ටත් බලපෑමක් ඇති වෙන්නේ නැති. නමුත් මුහුද සැලකුවොත් ඉතාමත්ම ලොකු ජලධාරිතාවයක් තියෙන නිසා මේ නයිට්‍රික් අම්ලය මුහුදට වැටීමත් එක්කම මේ ගොඩක් වෙලාවට තනුකතාවයට පත් වෙනවා. ඉතින් ඒක නිසා pH අගය පවා මැනීම අවශ්‍ය වෙනවා. නමුත් ඊයේ නාරායතනය අධ්‍යයනය කරලා තියෙනවා මේ pH අගය. ඒ වගේම අපිත් මීට අවුරුදු දෙකක් කාලේ දිගටම pH අගය අධ්‍යයනය කරා. එතනදී සාමාන්‍යයෙන් මේ වෙරළබඩ ප්‍රදේශයේ තියෙන්න ඕනේ pH 7.5යි 8.5යි අතර තමයි වෙනස් වුනේ. නමුත් ඊයේ කරපු ඒවා අනුවත් මම හිතන්නේ ලොකු pH අගයේ අඩුවීමක් දකින්න ලැබිලා නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා මේක ගොඩක් වෙලාවට තනුකතාවය ඇතිවීම නිසා ඒකේ තියෙන දීර්ඝකාලීන බලපෑම යම්කිසි ආකාරයක අඩුයි. නමුත් ක්ෂණික බලපෑමක් බොහෝ විට ඒ අවට ඒ ප්‍රදේශයේ ඒ ස්ථානයේ හිටපු ජීවීන්ට ඇති වෙන්නේ නැති කියන එක අපි ගොඩක් වෙලාවට විශ්වාස කරනවා. මේ සෝඩියම් මොනොක්සයිඩ් වගේ තිබෙනවා කියලා සඳහන් වෙනවා. මේවා කොච්චර බලපෑමක් කරනවද? මේ වගේ බලපෑම මොකක්ද ඇත්තටම ආචාර්ය දීප්ත මහත්මයා? දැන් චතුර මේකේ ඇත්තටම මහාචාර්ය තුමා කිව්ව පරිදි ඒ ඇති වෙන
ඇසිඩ් වර්ග වලින් ඇති වෙන බලපෑම උදාහරණයකට ගත්තොත් ඒ ඇසිඩ් ජලයට වැටුණාන් පස්සේ තාපය නිකුත් වෙනවා. ඒ වගේම දැන් මේ ගිනි ගන්න නැවේ අවට තාපය වැඩි වෙනවා. ඒ වැඩි වෙද්දී මේ සුද්ධ ජීවීන් ඉන්නවා අපි කියනවා ඒවට ෆයිටෝප්ලැන්ක්ටන්, සූප්ලැන්ක්ටන් සහ ඉතියෝප්ලැන්ක්ටන් කියලා. ඒ කියන්නේ දැන් මේ ආහාර දාමේ මුල් පුරුක් ටික මේ ටික විනාශ වෙනවා ඒ අවට තියෙන සහ මේ දැන් අම්ලය පැතිරී යන ප්‍රදේශ තුල. නමුත් ලොකු මාළුන්ට සමහර වෙලාවට මේ තියෙනවා කියලා මේ ලොකු මාළුන් මේ ආම්ලිකතාවයේ වෙනස් වීම තුලින් ඔවුන් එහාට ගමන් කරනවා කියලා. ඔවුන් මේ පැත්තට එන්නේ නැහැ කියලා. නමුත් ඊට වඩා ප්‍රශ්නේ තියෙන්නේ මේ පතුලේ ඒ කියන්නේ මුහුදු පතුලේ සිටින ජීවීන්ට. ඔවුන්ට ඒ තරම් ඉක්මනින් මෙතනින් පලා යන්න බැරි වෙනවා. ඒ කියන්නේ ක්‍රස්ටේෂියන්ලා ඊගාවට ওই වගේ ඉස්සෝ වර්ග මේ අයට මෙතනින් පලා යන්න ඉක්මනින් බැරි වෙනවා. අන්න ඒ අයට ලොකු බලපෑමක් ඇති වෙනවා. ආහාර දාමේ මුල් පුරුක් වගේම මේ අය කියන අයට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම ඊටාම විශාලයි දීවර ක්ෂේත්‍රයේ ගත්තයන් පස්සේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රදේශවලින් දැන් මේක දීවරයන්ගේ ජීවිතයත් එක්ක බලපාන ප්‍රශ්නයක්. දැන් මේ ඔක්කොමලා මාදල් කර්මාන්තේ ඉන්න මාදල් කර්මාන්තේ යැපෙන්නේ රස්සාව කියන්නේ මාදල් කර්මාන්තේ. ඒ කියන්නේ මේ ආසන්න වශයෙන් ඉන්න මුහුදු තීරයේ තමයි සාමාන්‍යයෙන් මේ රස්සාව කරගෙන යන්නේ. ඒතර අනිවාර්යෙන් බලපෑමක් එනවා කියන එක නේද කියන්නේ? මේක කෙටි කාලීන, දීර්ඝ කාලීන විදිහට මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන විදිහට බලපානවා. මොකද මේ ආහාර දාමේ මුල් පුරුක් සහ මාළුන්ගේ පොඩි පැටව් අන්න ඒ ටික විනාශ වුණාන් පස්සේ මාළු ගහණය අඩු වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපිට දීර්ඝ කාලීනව තමයි මේකේ බලපෑම සොයා බලන්න වෙන්නේ. ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා දැන් මේ ඕගොල්ලන්ගේ විශේෂ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තමයි සුලන්දාරාවන් එක්ක මේ තෙල් තට්ටුව ආවොත් කොහෙට යයිද කියලා හිතන්නේ. ඒතකොට මේ තියෙන අපද්‍රව්‍ය කොච්චර දුරක් යන්න පුළුවන්ද? මේ අපද්‍රව මෙම ස්ථානයේ ඉඳලා කිලෝමීටර් 30ක් 40ක් දක්වා උතුරු පැත්තට තමයි යන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඊට අමතරව අද වාර්තා වුණා දෙහිවල සහ ගල්කිල් සික්ස ප්‍රදේශයටත් යම් කිසි ප්‍රමාණයක් මෙම අපද්‍රව වෙරළට ආවා කියලා. තෙල් ආවත් ඒ ප්‍රදේශයටම තමයි අනිවාර්යයෙන් යන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මාවෝය මුහුදට වැටෙන තැන ඉඳලා තවත් කිලෝමීටර් 10ක් 15ක් උතුරට යන්න පුළුවන්. දැන් නාරායතනය සඳහන් කර සිටියා අද උදෑසන මේක මන්නාරම ප්‍රදේශයේ මන්නාරම් ද්‍රෝණිය දක්වා මේ උනත් යන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන් ඒ දක්වා මොකද හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ තියෙන සුළංග සහ මේ මුහුදේ තියෙන තරංග වල බලපෑම මත ඒ අනුව මේ සිළුම් දේවල් ඒ පැත්තට ඒ දක්වාම අරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඔබතුමාලගේ පුරෝකතනේ මොකද්ද? ඇත්තටම මේ අපි අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින්ට අනුව මේක සමහර වෙලාවට මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය මන්නාරම් දෙසට යන්න බොහෝ දුරට හැකියාව තියෙනවා. දවස් ගාන තමයි ඒකට බලපාන්නේ. ඒක අපේ මේකේ දියවැල් වල ප්‍රවාහයන් සහ ඒකේ වේගය මත තීරණය වෙනවා. ඔවුන්ගේ අදහස තමයි දවස් 10කින් 12කින් වගේ ඒ ප්‍රදේශයට යා හැකි කියන එක. එතකොට අපිට මේ පානදුරේ ඉඳන් මන්නාරම සහ ඒ අවට ප්‍රදේශය වෙනකන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න වෙනවා මොනතරම් බලපෑමක් මේ නැව නිසා සිදු වෙනවද කියලා. ඒ වගේම ඔබතුමා කිව්වා ඉස්සෙල්ලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා, කෝස්ටික් සෝඩා යන ඒ වගේ තව කීපයක් තියෙනවා. මේ දේවල් සමහර වෙලාවට තව කිමිකල්ස් වර්ග කීපයක් තිබුණා. ඒ දේවල් බයෝ කන්සන්ට්‍රේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවීන් තුලින් මිනිසා ඒක සාන්ද්‍රගත වෙලා මිනිසාට බලපෑම එන්න පුළුවන්. ඒ ගැනත් අපි ඉස්සරහට අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා අපේ තියෙන මූලික දත්තත් එක්ක සසඳලා. දැනට සිදු වෙලා තියෙන පරිසර විනාශය පිළිබඳව ඔබට ආය අලුතෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සියලු ප්ලාස්ටික් කැවලි මේ තැන විසිරීලා තියෙන ප්ලාස්ටික් වර්ග. එතකොට මේ ඉටි කැබලි ඒ වගේම තාමත් මේ කියපු අනෙකුත් නැවේ තිබෙන ඉතාමත් සුන්බුන් තවත් බොහෝ දේවල් එමින් පවතිනවා. තාමත් නැවේ තෙල් කාන්දු වීමක් සිද්ධ වෙලා නැහැ. තෙල් ටෝන් 350ක් විතර වෙරළට පැමිණීමට නියමිතව තිබෙනවා යම් ආකාරයකින් මේ නැව විනාශ වුණොත්. නමුත් දැන් අවසාන මොහොත දක්වාත් උත්සාහ කරමින් තිබෙන බව තමයි සඳහන් කරන්නේ නැව බේරා ගැනීම සඳහා. නැව තෙල් ආවොත් තියෙන බලපෑම මීටර කීප ගුණයකින් වැඩි වෙන්න පුළුවන් නේද?
මේට වඩා දවස් 3කින් තෙල් ආවදින් තියෙන බලපෑම වැඩි. මොකද මේ දේවල් අපිට එකතු කරලා අයින් කරන්න පුළුවන්. නමුත් තෙල් ආවට පස්සේ මේ තියෙන හැම තැනම තෙල් තවරීම නිසා මේ සම්පූර්ණ ප්‍රදේශයම විනාශයටපත් වෙනවා. ඊට පස්සේ ඒක සුද්ධ කරන්නත් ඉතාමත් වැඩි ආයාසයක් කරනවා. අපි කොතරම් මහන්සියක් කරලා සුද්ධ කරත් මේ පරිසරයෙන් අපිට ඉවත් කරන්න පුළුවන් ඉන්නේ 60ක් 70ක් විතර තෙල් පමණක් විතරයි. අනිත් තෙල් ටික ස්වභාව ධර්මයා විසින් මේ ජල පහර සහ ආලෝකයේ සූර්යාලෝකයේ හැම වෙලාවෙම වියෝජනය වෙන්න දෙන්නේ. ඒ නිසා දීර්ඝකාලීනත් මේ තෙල් වලින් තියෙන බලපෑම ඉතාමත් වැඩි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන නිතරම මේ නැව ගිනි ගන්න අතර මේ තිරුත් නැවත් ඒ නැවේ තියෙන තෙල් මේ ගින්නත් එක්ක ගිනි ගනී කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම වුණොත් අපිට ඉතාම හොඳ මේ මට්ටමේ මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන්. එහෙම නුනුත් තෙල් එහෙම આવතින් එන්නේ මේ ප්‍රශ්නේ මත තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා ඉතාම වැඩි ප්‍රශ්නයක් දීර්ඝකාලීන ප්‍රශ්නයක් මේ නිසා මේ ප්‍රදේශයට ඇති වෙන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි දැන් මේකේ විශේෂයෙන්ම අපි සඳහන් කරන්නේ මේ ප්ලාස්ටික් ගැන විතරයි. එතකොට අනිකුත් විෂ රසායන ද්‍රව්‍ය වෙන මොනවා හරි තිබුණොත් ගොඩක් අය මේ අපි දැක්ක මේව අරගෙන ගෙවල් වලට ගියා. මොන වගේ බලපෑමක් වෙන්න පුළුවන්ද? ඇත්තටම චතුර මේක ඉතාමත් වැදගත්. මම පොඩ්ඩක් තෙල් ගැනත් කියන්නම්. බැරි වෙලාවත් මේ තෙල් ටැංක්ස් ටික මේ බර්ස්ට් වුණොත් අපිට ලොකු ප්‍රමාණයක් තෙල් එනවා. ඒ කියන්නේ සාමාන්‍ය 320ක් ටන්ස් 320ක් පමණ ප්‍රමාණයක් කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක්. නමුත් අද මුහුදේ තියෙන මේ රළභාවයත් එක්ක මේ තෙල් වලින් සාමාන්‍යයෙන් වැටුණ හැටියෙම 120 ඉඳලා 40 දක්වා ප්‍රමාණයක් යම්කිසි ආකාරයක වාෂ්ප වෙන්න පුළුවන්. එතකොට මේ තෙල් වල තියෙන මේ ඝනත්වය වැඩි වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට තෙල් සමහර වෙලාවට ඒ ප්‍රදේශයේදී මුහුද යටට බහින්න පුළුවන් මේ පාටිකල්ස් එක්ක එකතු වෙලා. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. එතකොට අර නාරායතනෙන් කිව්ව විදියට ගොඩක් වෙලාවට මේ පහළ ප්‍රදේශයේ එහෙම නැත්නම් බිම ජීවීන්ට ඉතාමත්ම දීර්ඝකාලීන බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සුළඟත් එක්ක මේ රළත් එක්ක මේ තෙල් ආවට පස්සේ මේ කෝස්ටල් බෙල්ට් එකේ ඉන්න සියලුම ජීවීන්ට විශේෂයෙන්ම කොරල් හදන ජීවීන්ට ඒ වගේම මුහුදු ඉකිරි ඊළඟට අනිකුත් කෝස්ටල් ඒරියා එකේ ඉන්න සියලුම ජීවීන්ට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයට බලපෑම් නැති වෙන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා මේ විෂ රසායනික ද්‍රව්‍ය. ඇත්තට මේ විෂ රසායනික ද්‍රව්‍ය පිළිබඳ ඉතා පැහැදිලි අධ්‍යයනයක් කරන්න ඕනේ මොනවද මේ නෞකාවේ තිබ්බ විෂ රසායනික ද්‍රව්‍ය. ඒතර අපි ගොඩක් වෙලාවට මේවා කියනවා ඉතාමත්ම අන්තරාකාරී ද්‍රව්‍ය කියලා. ඒතර දැන් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට මේ ද්‍රව්‍යවල ජීවිත කාලය ඉතාමත්ම වැඩි. අපි කියනවා ඒකට කියනවා half life time එක කියලා. ඒ කියන්නේ ඒක භාගයක් බවට පත් වෙන්න ගත වෙන කාලය ඉතාමත්ම වැඩි. ඒතර සාමාන්‍ය අවුවෙන් අපි ඒකට කියනවා මේ UV එකෙනුත් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ශුද්‍ර ජීවීන්ගෙත් විනාශ වෙන්න පුළුවන්. නමුත් මේ රසායනික ද්‍රව්‍ය වල තියෙන විෂ නිසා ශුද්‍ර ජීවී ගාහනයත් විනාශ වෙනවා. ඒක නිසා මේ රසායනික ද්‍රව්‍ය ඒ ජලජ ජීවීන්ගේ ආහාර හරහා එහෙම නැත්නම් ජලය හරහාත් ශ්වසනය කරන්නේ ගොඩක් වෙලාට කරමල් වලින් මෙම රසායනික ද්‍රව්‍ය ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා මේ සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙලා මේගොල්ලන්ගේ ජීවන චක්‍රවලට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම අපේ නිෂ්පාදනයට බලපාන්න පුළුවන්. ඒ වගේම මුහුදේ මේ ප්‍රධාන වශයෙන්ම ප්‍රාථමික නිෂ්පාදකයන්ට මේ රසායනික ද්‍රව්‍ය ඉතාමත්ම සංවේදී නිසා විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රාථමික නිෂ්පාදකතාවයත් අඩු වෙලා සම්පූර්ණයෙන්ම මේ අපි ඒකට කියනවා ඉකොලොජිකල් ෆුඩ් චේන් එක. එහෙම නැත්නම් ආහාර දාම ආහාර ජාල ඉතාමත්ම මේ අනතුරුදායක තත්යකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ ඉතාමත්ම භයානක තත්ත්වයක්. අපිට මේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමත් ඒ වගේම අධ්‍යයනය කිරීමත් ඉදිරියේදී ඉතා වැදගත් වෙනවා. දැන් ඊයේ තිබිච්ච තත්ත්වයක් එක්ක ටර්න් ප්‍රදීප් කුමාර මහත්මයා ඉන්දියාව කටාර් රාජ්‍යයෙන් වගේ ඉල්ලීම් කරලා තිබුණා මේ නෞකාව ඉල්ලීම් කරලා තිබුණා ඔවුන්ගේ සීමා වලට වරායන් වලට ඇතුල් වෙන්න. එහෙම වෙද්දී ඇයි මේ කිසිවක් ගණන් ගන්න නැතුව අපේ රට මේ නැවකට ඇතුල් වෙන්න ලබා දීලා තියෙන අවසරය? ඒතර මම දන්න විදිහට නම් චතුර මේ ඒ තොරතුරු අපේ රට දැනුම් දීලා තිබුණේ නැහැ මේ නැව් සමාගම. මගින් ඒකත් වැරද්දක් අතනම කියනවා නම්. එතකොට ඒ අනුව තමයි මේ යම් කිසි රසායන ද්‍රව්‍ය කාන්දුවක් සහිත නැවක් අපේ වෙරළ කලාපයට ළඟා වෙලා තිබ්බේ. ඒතර ඒ වෙද්දිත් මේ වැස්ස ඇවිල්ලා මේ දුමාරයක් වශයෙන් මේ කහපාට දුම පිට වෙන අවස්ථා වෙනකම්ම අපේ බලධාරී දැනුවත් තිබුණේ නැහැ. ඒතර ඒ අනුව තමයි වැස්සත් එක තමයි මම හිතන්නේ අපිට දරුවත් කරලා මේ වගේ දුමක් පිට වෙනවා කියලා. අන්නේ තත්ත්වය අනුව මම හිතන්නේ එවැනි ආපදාවක් සහ එවැනි අනතුරක් අපේ බලධාරී නොදැන්වීමත් වැරද්දක් වෙනවා. ඒ අනුවත් තම කින ඉදිරියේදී නීතිමය කටයුතු කරද්දී ඒ නැව් හිමියන්ට සහ නැවේ කපිතාන් වලට විරුද්ධව නීතිමය කටයුතු ගැනීමට නියමිතයි. දැන් විශේෂයෙන්ම මේ තෙල් තට්ටුව හදිස්සියක් පරිසරයට යොමු වුණොත් නැව හදිස්ස රාත්‍රී කාලේ කැඩුනොත් අපිට දැනටමත් පේන්නේ මේ ආවරණයක් විදියට එහෙම නැත්නම් අපි කියනවා මේවා උරා ගන්න තෙල් පාලනය කරන්න යන ආවරණ යොදලා නැහැ.
ඇයි එහෙම යොදලා නැත්තේ? ඇත්තටම මේකට අපි ක්‍රම දෙකක් තියෙනවා භාවිත කරන චතුර. එකක් තමයි බූම් කියලා වතුර උඩ භාවිත කරන්න පුළුවන් යම් කිසි දෙයක් ඒකේ එන තෙල් ටික නවත්ත ගන්න පුළුවන්. ඒතර ඒ බූම්ස් මෙන්න මේ වගේ අවස්ථාවක කිසිම වෙලාවක ප්‍රායෝගික නෑ. මොකද බූම්ස් කැරකිලා ඇඹරලා යන්න පුළුවන්. ඒ නිසා බූම්ස් භාවිත කරන්න මේ බෑ මේ අවස්ථාවේදී. එකක් තමයි. දෙක තමයි මේ භාවිත කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය දාන්න පුළුවන් මේ තෙල් තවත් විසිරවල යවන. තෙල් ඉතා කුඩා නිදි බවට පත් කරන්න පුළුවන්. අපි කියනවා ඔයිල් ඩිස්පර්සර් කියලා. අපිට එහෙම තත්ත්වයකට දැන් මේකේ රසායනික ද්‍රව්‍ය අපි වෙනම ගබඩා කරලා තියෙනවා. ඊට අමතරව මේ තෙල් ප්‍රමාණය ආවොතින් මේ ප්‍රදේශයේ තියෙන මේ වැලි සහිත වෙරළට අමතරව ඉතාමත් සංවේදී ප්‍රදේශ වෙන කඩුලාන සහ ඒ වගේම මීගමු කලපුව ඒ වගේම ගංගා මෝය තියෙන තැන් අපි ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම මේ බූම්ස් දැන් මේ තැන් වල අටවමින් පවතින. ඒකට අපි මේ තෙල් අනිවාර්යෙන් ආවොතින් මේ කලාප කෙසේ වෙතත් අර සංවේදී කලාප වෙන කඩුලාන පරිසර පද්ධතියන් සහ ඒ වගේම අනිකුත් මේ තියෙන අපි කියන කලපුණ ආරක්ෂා කර ගැනීම සඳහා මේ අපි ඒ බූම්ස් භාවිත කරනවා. නමුත් මේ කියව දෙකම මේ අවස්ථාවේ මේ මූදේ මේ තියෙන තත්ත්වයත් එක්ක භාවිත කිරීමේ මේ වෙද්දී ප්‍රායෝගික අපහසුතාවක් තියෙනවා. ඔබ නාරායතන ඉන්න ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට මේ සම්බන්ධයෙන් මේ මුහුදු කලාපවල ඉන්න මත්ස්‍යයන් සම්බන්ධයෙන් මත්ස්‍යයන්ගේ අභිජනන රටාවන් පිළිබඳව ඒ වගේ මුහුදු ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරලා තිබෙන අය විදිහට මේකේ බලපෑම කෙටි කාලිනද දිගු කාලිනද? මේකේ කෙටි කාලීන බලපෑමුත් තියෙනවා දීර්ඝ කාලීන බලපෑමුත් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් දීර්ඝ කාලීන බලපෑම විශාල වෙයි. මොකද මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ප්‍රාථමික ජීවීන්ට සිදුවන හානිය ඉතාමත් වැඩි. එතකොට දිගු කාලීන බලපෑම තමයි අපිට වැඩිම බලාපොරොත්තු වෙන්නේ. සත්‍ය පොඩ්ඩක් මේ පැත්තට අපි හරිම හුලං ධාරාවන් එනවා වැඩි. ඔව්. එතකොට අපිට අපි විශ්වාස කරන විදිහට දිගු කාලීන බලපෑම තමයි වැඩි වෙන්නේ. එතකොට අපි දිගු කාලීන බලපෑම තමයි දැන් අධ්‍යයනය කරමින් යන්න කෙටි කාලීන සහ දිගු කාලීන දෙකම අධ්‍යයනය කරමින් යන්න දැන් අපි කටයුතු කරමින් ඉන්නවා. කෙටි කාලීන අධ්‍යයනයන් දැන් සිදු කරමින් මේ වෙනකොටත් අපි ආරම්භ කරලා තියෙනවා. දිගු කාලීන අධ්‍යයනයන් අපි ඉස්සරහට ආරම්භ කරනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම ඔබට දකින්න පුළුවන් මේ පෙබල්ස්. එතකොට අපි කරපු අපිට සමීප දසුණක් ලබා දෙන්න. අපි මයික්‍රෝප්ලාස්ටික් අධ්‍යයනයක් කරා. ඒකෙදි අපිට වැඩිම හම්බුනේ මේ අපි කරේ මීගමුවේ ඉඳන් හම්බන්තොට එනකන්. එතකොට අපිට වැඩිපුරම හම්බුනේ පානදුර සහ මොරටුව යන මේ බීචස් දෙකේ. ඒ වගේම ඔබ දන්නවා දැන් අපි 5 වෙනි ස්ථානයේ ඉන්නේ ප්ලාස්ටික් සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ ලෝකේ. එතකොට මේකත් එක්ක අපිට පොඩි බයක් තියෙනවා. අපි ප්ලාස්ටික් සම්බන්ධයෙන් අපි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි කොතනට යයිද කියන එක. ඉස්සෙල්ලා 5 වෙනි ස්ථානයේ හම්බුනේ අපේ දත්තවල මං හිතන්නේ ඒගොල්ලෝ ලබාගත්තු දත්තවල වැරදීමක් හින්දා. නමුත් මේ සිදුවීමත් එක්ක ඒකේ හානිය අපිට ගොඩාක් වැඩි වෙනවා. ඒ වගේම ආහාර ජාලයට ආහාර දාමයට සිදුවන හානියත් වැඩි වෙනවා මේ ප්ලාස්ටික් වලින්. මහාචාර්ය පද්මලාල් මහත්මයා දැන් මේ මුහුදු තීරයන් සම්බන්ධයෙන් ඔබ ඔයිට ඉස්සෙල්ලා පර්යේෂණයක් කළා තිබුණා. මේ වගේ pH levels ගැන කළා තිබුණා පරීක්ෂාවක්. ඒතකොට කොහොමත් මුහුදු තීරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තිබුණා නේද? සංඛ්‍යා ලේඛන මතකද දත්ත මතකද මේ ස්ථානවල? ඔව් ඇත්තටම මේ ප්‍රදේශෙත් මෙන්න මේ ස්ථානෙත් මම සාම්පල් අරන් තියෙනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අර කළු පහය කියන එක අපි එදත් දැක්කා. ඒක වැලිවල තියෙන ස්වභාවික තත්ත්වයක් මේ. අපි මීගමුවේ සිට මිරිස දක්වා මම හිතන්නේ මාස 9ක විතර කාලයක් දිගටම පරිශන කරා. එතකොට එතනදී මීගමුවේ සිට අපි රේන්ජ් එක, ඒ කියන්නේ පරාසයක් විදිහට කියනවා නම් pH වගේ රෙකෝඩ් උනේ සාමාන්‍යයෙන් 7.5 8.5 අතර. එතකොට නයිට්‍රේට් ප්‍රමාණය 0.01ට වඩා අඩුයි. නයිට්‍රයිට් ප්‍රමාණය 0.1ට වඩා අඩුයි. ඒ වගේම ඇමෝනියා ප්‍රමාණය යම්කිසි ආකාරයක වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. සාමාන්‍ය 1 ඉඳලා 62 දක්වා ප්‍රමාණයක්. ඒ වගේම අපි ඔයිල් සහ ග්‍රීස් කරා. ඒකෙදි ලංකාවේ කෝස්ටල් බෙල්ට් එකට තියෙන ස්ටෑන්ඩඩ් එක 20. නමුත් අපිට 20ට වඩා අඩු ප්‍රමාණයක් තමයි වාර්තා වුණේ. අපිට වැඩිම වාර්තා වුණ ප්‍රමාණය 11. ඉතින් මම හිතනවා දැන් යම්කිසි ආකාරයක දැන් මේ නැවේ පිපිරීමක් වෙලා තෙල් කාන්දු වීමක් වුණොත් අපිට මේ නාරායතනයත් මම හිතන්නේ වැඩ කරනවා. අපිත් දැන් අදත් සාම්පල් ලබා ගත්ත. ඉදිරියේදීත් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට එතකොට යම්කිසි ආකාරයක මේ සංසන්දනාත්මකව මේකේ ඇතිවෙන බලපෑම ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා.
ඔව් අපිත් එක්ක මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා මේ සුසන්ත කහවත්ත දීවර අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. දැන් ඔබතුමාලා මොනවද ලබා දීලා තියෙන දැනුවත් කිරීම මේ ප්‍රදේශයේ දීවරයන් වෙත? ඇත්තටම මේ නැවේ ගින්න ඇතිවීම සමගම අපිට දැනගත්තා මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය කියලා. ඒ රසායනික ද්‍රව්‍ය ඇවිලීමත් එක්කම ඇතිවන දුම් ආක්‍රාණය වීම නිසා දීවරයන්ට හානි වෙන්න පුළුවන්, ජීවිතවලට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා දැනගත්තා. ඒ වගේම නැවෙන් යම්කිසි අපද්‍රව්‍ය, ඒ වගේම කන්ටේනර් වගේ දේවල් මොහොතට වැටිලා ඒවා පාවෙලා දීවර යාත්‍රාවල ගැටෙන්න ඉඩ තියෙනවා කියන නිසා ওই කරුණු දෙක පදනම් කරගෙන අපි නැව ගැනීම ආරම්භ වුවාම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල දීවර කටයුතු වහාම නතර කරා. වෙරළාසන්නේ කුඩා දීවර යාත්‍රා මගින් කරන දීවර කටයුතු නතර කරා. ඒ නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ කුඩා එක් දින දීවර යාත්‍රා මගින් දීවර කටයුතු වෙන්න දීවරයෙන් 5700ක් වගේ ප්‍රමාණයක දීවර රැකියාව මේ වෙනකොට తాවකාලිකව අත්හිටවලා තියෙනවා. ඊට අමතරව බහුදින දීවර යාත්‍රා වලින් කරන දීවර රැකියාව ජාත්‍යන්තර මොහොතීකරණ ඒවා ඒක අඛණ්ඩව කරගෙන යනවා. ඒ නිසා දීවරයන්ට මේ වෙලාවේ මොහොත යෑමේ අවශ්‍යතාවයක් නැති නිසා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා නැහැ. දැන් මේ ස්ථානයේ ගොඩ දෙනෙක් අපි දැක්ක භාණ්ඩ අරගැනීම සඳහා මුහුදු යාම සිද්ධ වෙන්න පුළුවන් මේ භාණ්ඩ ගොඩ දැමීම සඳහා කියලා. ඒක නීති විරෝධීද තහනම්ද? ඒ සම්බන්ධයෙන් මොනවද නීතිමය ක්‍රියාමාර්ග ගන්න? ඔව් මේ වෙලාවේ ඇත්තටම මුහුදු යාම තහනම් නිසා කිසිදු දීවර යාත්‍රාවක් දියත් කරන්න අවසර දීලා නැහැ. කවුරු හෝ දීවර යාත්‍රාවකින් මුහුදට යෑම හෝ වෙනත් දේවල් සඳහා මේ දීවර රැකියාවට අමතරව හෝ දීවර රැකියාවට කියන දෙකටම හෝ යන්න උත්සාහ කරනවා නම් ඒක සම්පූර්ණම නීති විරෝධී. අපි ඒ වගේ දෙයක් දැනගත්තොත් අපි දීවර දෙපාර්තමේන්තුව විසින් ඒවා නතර කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ වෙලාවෙත් දීවර දෙපාර්තමේන්තුවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල නිලධාරීන් සම්පූර්ණයෙන්ම සේවය යොදවලා තියෙනවා මේ සඳහා. අපි මේකේ ඊළඟ කොටස තමයි දැන් මේ සිදුවන විනාශයත් එක්ක අපි දැක්ක මේ පරිසර විනාශයත් එක්ක ඉස්සරහට අපිට කොයි වගේ වගකීමක් එහෙම නැත්නම් කොයි වගේ අය කිරීම මුදල් අය කිරීමක් කරන්න පුළුවන්ද කියලා මේ සමාගමේ මේකද ඒගොල්ලෝ බැඳී සිටිනවා කියලා කිව්වට ඒගොල්ලෝ කරන ප්‍රකාශات එක්ක යම්කිසි අස්ථාවර බවක් පේන්න තියෙනවා. ඇත්තටම චතුර මේ අවස්ථාවේ මේක නීතිමය කටයුතු දෙක අපි මෙලකට ආරම්භ කරලා තියෙන්නේ. ඒකේ මුල් අවස්ථාව වශයෙන් මේ නැවේ කපිතාන වලට සහ නැවේ සමාගමන විරුද්ධව අපි පොලිසිය වෙනම පැමිණිල්ලක් මේ වෙද්දී යොදලා තියෙනවා. ඒ අනුව අපි මේ වෙද්දී අපි හිතනවා අපේ සමුද්‍ර ආරක්ෂණ පනත අනුව පනතේ වගන්ති කීපයක් මේ වෙද්දී උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ උල්ලංඝන වීම හරහා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග හමුවේ අනිවාර්යෙන් පිට අදාළ දඩ පැමිණීමක් සිදු වේ. ඊටමත් ඒක කිසිම අවිවාදයක් නැහැ. ඊට දෙවෙනි පියවර වශයෙන් අපි දන්නවා මේ දක්වා අපි වියදම් කරන මුදල මේ රාජ්‍යයේ ආයතන සිරුරම ආයතන නාවික හමුදා වෙන්න පුළුවන්, ගුවන් හමුදා වෙන්න පුළුවන්. ඒ වගේම අපේ කාලය මේ සිරු තේටම අනිවාර්යෙන් ඒ සඳහා වියදම් මුළු සිරු තේම මෙම සමාගමෙන් අය කර ගැනීම සඳහා දෙවෙනි ක්‍රියාමාර්ගය යොමු වෙනවා. ඊට අමතරව මේ ගින්න නිසා වුණ පරිසර හානිය අගීම සඳහා මේ වෙද්දී විශේෂඥයන් කණ්ඩායමක් පත් කළ තියෙන විශේෂම නාරා ආයතන ඊතර ඒ කියන ජයවර්ධන විශ්වවිද්‍යාලය ඉන්නවා, රුණු විශ්වවිද්‍යාලය, මොටු විශ්වවිද්‍යාලය වගේම රජරට විශ්වවිද්‍යාලය තිබියා, කැලණි විශ්වවිද්‍යාලය වගේ ඒවා තියෙන විශේෂ මහාචාර්යවරුන් සහ ඒ වගේම විශේෂඥයන් කණ්ඩායමක් එකතුලා වෙනම පරීක්ෂණ කරනවා, වෙනම වාර්තාවක් සකසනවා මොන වගේ හානියක් වුණාද. ඒකේ මෙතවත් සමාජිකයෙක් මමත් සමාජිකයෙක්. ඒතර ඒකේ කරන්නේ මොන වගේ හානියක් වුණාද, හානියේ ස්වභාවය මොකද්ද, හානිය මොන වගේ තැන්වල දුරේ වායු ගොඩ වුණාද, සත්තුන් වුණාද, ජලයට වුණාද, මිනිස්සුන්ට වෙයිද, දිව කර්මාන්ත වුණාද කියන හානිය අපි හොයනවා. ඒ හානිය අවසාන වශයෙන් ගණනයක් කරලා ඩොලර් මිලියන ගණනක් හෝ යම් කිසි මට්ටමකට රුපියල් මිලියන ගණනක් හෝ මම කියන්නේ එහා යන බණ්ඩකොට අවසානයේ ඒ හානිය මුදලකට පරිවර්තනය කළා. ඒ මුදල ලබා ගැනීම සඳහා අවසාන වශයෙන් අපි නඩු මකට යොමු වෙන මේ විදිහේ සියලුම අවශ්‍ය දේවල් මේ විදිහට කරමින් පවතිනවා. දැන් මේකේ ගොඩ දෙනෙක් කියනවා මාළු කන්න එපා කියලා. නාරායතනේ මොකද්ද මතය? දැන් ගොඩක් ලොකු හැමෝගෙන් Facebook වලට එනවා, WhatsApp වලට එනවා, ජංගම දුරකථන වල මැසේජ් එකක් එනවා කන්න නම් එපා මාළු තව කාලයක් යන මොකද්ද ඇත්ත කතාව? නෑ ඇත්තටම මාළු කන්න එපා කියන එක ඒක පදනම් විරහිතයි. මොකද මේ ලොකු මාළු මේ සිද්ධිය වෙනකොටම ඔවුන් මෙතනින් අයින් වෙනවා. ඔවුන්ට මේකේ බලපෑම එන්නේ නැහැ. ඒ හින්දා මාළු කන්න එපා කියන එක ඇත්තටම පදනමක් නැහැ. මාළු කෑවයි කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් දීවර අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් මේ මතය දිගටම ගියොතින් දීවරයන්ටත් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම ඒ කියපු අදහසේ කිසිම පදනමක් නැහැ. මොකද මම අර කලින් කිව්වා වගේ මේ ගින්න ඇතිවීම වහාමම අපි වෙනත් හේතු පදනම් කරගෙන ඒ කියන්නේ දුම් ආග්‍රහණය වීම සහ නැවේ අපද්‍රව්‍ය වලින් දීවර යාත්‍රාවට හානි වීම කියන කරුණු පදනම් කරගෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේම දීවර කටයුතු නතර කරා. ඒ නිසා දැන් මේ නැවේ
අපද්‍රව්‍ය වලින් බලපෑමක් ඇති වෙන සම්පූර්ණ මුහුදු සීමාවෙම කිසිදු දීවර කටයුත්තක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශයේ දැනට කිසිදු මාළු ඇල්ලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මාළු වෙළඳපළට එන්නෙත් නැහැ. ඒ වගේ ඒවා මාළු ඇල්ලීමක් කරන්නෙත් නැහැ. ඊට අමතරව අපි නාර ආයතනයේට සම්පූර්ණ මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න බාර දීලා තියෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී හෝ මාළු වල මොකක් හරි බලපෑමක් ඇති වෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් දැනට දීවර මේ රැකියාවක් මේ ප්‍රදේශයේ සිද්ධ වෙන්නේ නැති නිසා මේ ආශ්‍රිතව මාළු වෙළඳපළට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ ඔබට පැහැදිලි ගොඩක් ගෙදර ඉන්නට තියෙන ප්‍රශ්න තමයි අතරම අපි මාළු කන්න දෙපාද අපිට මාළු එන්නේ කොහෙන්ද මේ මාළු එයිද හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනව නේද මේ මාළු මේ මයික්‍රෝ ප්ලාස්ටික් කොහොමත් ආහාරයට ගන්න පුළුවන් ඉඩක් තියෙනවනේ සාමාන්‍යයෙන් එහෙම වෙනවා කියලා ලෝකෙ මතයකුත් තියෙනවා අපි මේ සතුන් විච්ඡේදනය කරලා බලුවා මේවා දැකලා තිබ්බෝ ඊට ඉස්සෙල්ලා ඉතින් මේකේ ලොකු සම්භාවිතාවක් තියෙනව නේද මාළු මේවා ආහාරයට ගන්න ඇත්තටම මාළු ඔබ කිව්වා වගේ සම්භාවිතාවක් තියෙනවා. නමුත් ඒ සම්භාවිතාව ඉතාම අඩුයි. හේතුව මොකද දන්නවද? දැන් මේවා ඔක්කොම මේ මුහුද මේ නැව ගිනි අරන් තියෙන්නේ ඉතාම වෙරළට ඉතාම ළඟ. එතකොට මේ ඔක්කොම වෙරළට එන්නේ. වෙරළට ඇවිල්ලා ගොඩ ගහනවා. මුහුදේ මොකද මේවා ලෝ ඩෙන්සිටි ඉඳ පාවෙනවා. පාවෙන ඒවා කොහොම වෙරළ නතර වෙන්නේ. එහෙනම් මුහුදේ තියෙන්නේ නැහැ. මුහුදේ නතර වෙන්නේ නැති හින්දා මාළු මේක ආහාරයට ගැනීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. හැබැයි මේක කලපු තුලට ගියන් පස්සේ කලපුව තුල මේක එක්රැස් වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි විශාල අවධානයක් යොමු කරලා තියෙන්නේ මේ වෙලාවේ. ඒක පොඩ්ඩක් අපි මේ අධ්‍යයනය කරමින් පවතිනවා. හැබැයි මේ ගමු කලපුවට දැන්ට ගිහින් තියෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ හින්දා ඒකත් ඒ සම්බන්ධයෙන්ුත් කිසිම ලොකු බලපෑමක් නැහැ කියලා ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. ආචාර්ය ටර්නි ප්‍රදීප් මහත්මයා ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ සිදුවෙච්ච විනාශය අවම කර ගැනීමට කටයුතු මොනවද? ඔබතුමාලා අද සාකච්ඡාවක් පැවැත්වුණා නාවික හමුදාපතිතුමාත් සම්බන්ධලා ඉන්නවා මම දැක්ක මේ සාකච්ඡාවට. එතකොට මේ සුද්ධ පවිත්‍ර කිරීම කියන්නේ කොහොමද? මේක ඉදිරි අධ්‍යයන මොනවද ප්ලෑන් කරලා තියෙන දේවල්? එතකොට අද උදේ උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා නාවික හමුදාපතිතුමා හිටියේ වගේම ආචාර්ය නාලකට ගොඩනැගිලි ඇමතුමා හිටියේ වගේම පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා හිටියේ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා හිටියේ වගේම විශාල පරිසර පොලිසිය වගේ සියලුම ආයතන මෙතන අද හිටියේ. අපි සියලු දෙනාම සාකච්ඡා කරේ හැකියතාක් ඉක්මනට මේ වෙරළ කලාපය පිරිසිදු කරන්නේ කොහොමද කියලා. ඒතර ඒ අනුව විශේෂයෙන්ම රජයේ තියෙන ආයතන ඒ වගේම අපේ තියෙන ගුවන් හමුදාව නාවික හමුදාව සහ ඒ වගේම යුද හමුදාව කට්ටිය එකතු වෙලා අපේ පුරවල් තරම් පිරිස් යොදලා මේ තියෙන වෙරළ කලාපයේ ඉදිරි දින 7 හෝ 8 පුළු කාලය ඇතුළත ඉතින් ඉක්මනින් පිරිසිදු කරන අද සාකච්ඡා කරා. එතෙන්දී අපිට මේ අවශ්‍ය මේ අපි කියන පර්සනල් ප්‍රොටෙක්ටිව් අයිටම්ස් කියන්නේ අපේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ගම් බූට්ස් වගේ ඒවා ඒ වගේම මාස්ක් වගේ ඒවා ඒ වගේම මේ ග්ලව්ස් වගේ ඒවා හැකියතාක් මේ වෙලාවේ ලබා ගන්න ආකාරයත් කතා කරා. කෙසේ හෝ අවසාන වශයෙන් ඊළඟ ප්‍රශ්න තමයි මේ එකතු කරන මේ 23 දෛව කොහෙද දාන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඒ අනුව විශේෂයෙන්ම කන්ටේනර්ස් පෙට්ටි තම බහලුම් වෙනම ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ස්ථාපනය කරන කතා කරලා මේව වෙනම ගිහලා අසුරලා තියන්න. ඒ වගේම අනාගතයේදී මේ සමාගමේ සහය ඇතුව සහ ඒ වගේම රටේ තියෙන අනිකුත් සමාගම් වල සහය අනුව මේ අපද්‍රව්‍ය නිසියාකාරව බැහැ කිරීම ගැන අද විශේෂ සාකච්ඡා කරා. ඒ අනුව මේ අද කරන වැඩසටහන මේ පිරිසිදු කිරීම වැඩසටහන අද 1000 කට කට්ටියක් මේ වෙලාව පිරිසිදු කරනවා. ඒක මේ දින 4-5 දී අනිවාර්යෙන් කරන්න නියමිතයි මේ වෙලාවට. මගේ තියෙන සරල ප්‍රශ්නේ දැන් අද මේ ස්ථානයේ තියෙන ප්ලාස්ටික් ටික ඊයේ තිබිච්ච ඒවා එහා පැත්තට අරගෙන ගිහලා තියෙනවා ඊයේ රෑ වෙනකොට මුහුදු සුළං ධාරාවන් එක්ක. එතකොට දැනටමත් පේනවා මේ කන්ටේනර් පෙට්ටිය පදවලා විනාශ වෙන තරම් හුලඟක් එනවා. දැන් මේ ජනතාව මේව එකතු කරලා මොනවා හරි කරලා කීයක් හරි හොයාගත්තම මොකද වෙන්නේ? මේක නවත්තන්නේ මිනිස්සු මේක අරගෙන යයිනේ එළියට ගිහිල්ලා මේක විනාශය ඔබතුමාට සහයෝගයන්නේ මේකෙන් වෙන්නේ. ඇත්තටම චතුර ඔන්න තමයි අපේ තියෙන පොඩි ප්‍රශ්නකාරී තත්ත්වය. මේ තියෙන ද්‍රව්‍ය ඊටම විශේෂ සහිත දේවල් මේ තියෙන. ඒතකොට මේවා අතපත ගෑවෙන ඊටමත් අසාත්මිකතාවල ඉන්න පුළුවන්. අපි හිතන්නේ නැති ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙදර ගිහිල්ලා තිබිමර අවසානයේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන ශුද්ධ ප්ලාස්ටික් කියන ප්‍රශ්නය ඇවිල්ලා ඉතින් කුඩා ළමයින්ට පවා ඊටමත් හිතන්නේ නැති සසර ආබාධ වෙන්න පුළුවන්. අන්නේ තත්ත්වය වළක්ව ගන්න තමයි අපි කිව්වේ මේවා අතපත තියන්නේ. මොකද අන්තර්ජාතිකව තියෙන නීතිය අනුව මේ අවස්ථාවේදී මේ වගේ තැනක් මේ අවස්ථාවේදී මේ වගේ තියෙන වෙරළ කලාපයන් අපි සාමාන්‍ය ජනතාවට එන්නේ නැති වෙන්න වහන්න ඕන. ඒ වැහුව නැත්තම් වෙන්නේ අපි අන්තර්ජාතිකව ලබා ගන්න රක්ෂණ ආවරණ ලබා ගැනීමෙත් ප්‍රශ්න වෙන්න පුළුවන්.
ඒ නීතිමය තත්ත්වය සලකලා තමයි අපි කිව්වේ. මේ හැමදේම සලකලා තමයි කිව්වේ අපි ඉල්ලීමක් කරේ මේ වෙල්ල කලාපට එන්න එපා. මේ වතපත ගන්න එපා. නිවසට රැගෙන යන්න එපා. ඒ රැගෙන ගියාම ඔබ කිව්ව දේ මෙන්න මේ විකුණන දෙයක් නැහැ. මේ කිසිම ආර්ථික වටිනාකමක් නැහැ. මේ අර පෙබල්ස්ලත් ආර්ථික වටිනාකමක් නැහැ කරන්න දෙයක් නැහැ උවට. ඒ නිසා ඒ තැන්වල තියෙන ඉඩ දෙන රජයේ අපි ආයතන වලට මේක සුද්ධ කරන්න අපි මේක සුද්ධ කළ හැකි ඉක්මනට ඔබතුමාට ලබා දෙන්න අපි ක්‍රියා කරන නිසා හැකියාවක් එන්නේ කියලා සහයෝග ලබා දීමක් වශයෙන් හැකියාවක් වෙරළෙන් ඈතට වෙලා ගෙදරටලත් මේ කොවිඩ් කාලේ තමන්ගේ කාලය ගත කරන්න කියලා සියලු දෙනාගේම මම ආයිම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ ලොට්‍රීන් වගේ ඒවා ඔබ ආර්ථික වටිනාකමක් නැහැ කිව්වට Google කරලා බැලුවම මේ බලන්නකො මේකේ තියෙන මුදල මේ ඉතා විශාල මුදලක් කියලා පෙන්눔 කරනවා නේද මේ අය ඒකනේ මේව අරගෙන යන්නේ. නමුත් මේ ලොට්‍රීන් වගේ ඒවා මෙහි දැන් අරගෙන කාටද දෙන්නේ? අරගෙන ගෙදර කියලා තියාගන්න පුළුවන් මේකේ ගැලුම්කාරයෙක් නැහැ. මොකද මේවා ගන්නේ ඒ අවශ්‍ය සමාගම් ගන්නේ බල්ක් වශයෙන් ගන්නේ. ඒතර එහෙම ගැලුම්කාරයෙක් නැත්නම් මේවා කිලෝ 4-5 කියන් හිටියකට විකුණන විශේෂ ආර්ථික වටිනාකමක් එන්නේ නැහැ. ඒ නිසා මොන මේවා ගිතා ආර්ථික වටිනාකමක් තියෙන රත්තරන් වගේ මෙතන නැහැ. ඒ නිසා මේ වගේ දේවල් එකතු කිරීමෙන් කිසිම ආර්ථික වාසියක් නැහැ. ගෙදර නිකන් ගොඩ ගිහිලා තම ගෙදර නිකන් තව ගොඩ ගහනයක් ඒ වගේම තවත් ප්‍රශ්නකාරී සෞඛ්‍ය ප්‍රශික්ෂණ තියෙන පුළුවන් නිසා කරුණාකර කියන්නේ මේවා ආර්ථික වටිනාකමක් තියෙන විශාල බල්ක් වශයෙන් කන්ටේනර්ස් වශයෙන් තිබුණින් තමයි කර්මාන්තශාලා ගන්නෙ. මේ වගේ ළඟට ඇවිල්ලා එකතු කිරීමක් කරන්නේ. ඒ නිසා ඒ වයින් වැඩක් වෙන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඔව්. මම හිතන්නේ දැන් ඔබට ගැටලු තියෙන්නේ නැති මම හිතන්නේ සද්දේ ප්‍රශ්න තියෙන පුළුවන් ශ්‍රවණ ප්‍රශ්න තියෙන පුළුවන්. මොකද අපේ ශ්‍රව්‍ය සංකලනාංශයේ ප්‍රශ්නයක් එනවා. මොකද දැඩි හුලඟක් හමනවා. ඒ වගේම අපි මුවාවරණ පැලඳගෙන ඉන්නේ. හැමතිස්සෙම පොප් අප් ගන්නවා ඇති. කෙසේ නමුත් අපි හිතනවා තොරතුරු බොහොමයක් ඔබට ගේන්න හැකියාව ලැබුණා කියලා. මොකද මේ තිබෙන තත්ත්වයක් එක්ක මේ පරිසරයේ තියෙන තත්ත්වය පිළිබඳව අපි කතා කිරීම වැදගත්. මොකද කොවිඩ් ඉඳන් මේක අපිට යටපත් වෙලා යයි. නමුත් පරිසරය ඉතා විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා කියන ඔබට දැනටමත් පේනවා. අපේ බලාපොරොත්තුව මේ ගිනි ගැනීම සිද්ධ වෙලා තෙල් පුළුවන් තරම් ගිනිගෙන වාෂ්ප වෙලා නැව කැඩීමට ලක් නොවී තිබේවා කියන එක. මොකද එහෙම වුණොතින් ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තවදුරටත් එනවා. අපිත් එක්ක සම්බන්ධ වුණා අද දවසේ මේ සාකච්ඡාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පද්මලාල් මානගේ මහත්මයා බෙහෙන්ම ස්තුතියි ඔබට. ඒව එක්කම අපිත් එක්ක සම්බන්ධ වුණා අද අපිත් එක්ක මේ සාකච්ඡාව සඳහා ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා සමුද්‍රීය සංරක්ෂණ අධිකාරිය වෙනුවෙන්. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වුණා දීවර අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඔබතුමාටත් බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා සම්බන්ධ වුණාට. ඒ වගේම මේ අවස්ථාවේ අපිට මේ සජීවීව දකින්නේ මේ මාළුවෙක් දැනටමත් ගොඩ ගහලා තියෙනවා නාරා ආයතනයේ. අපිට මේ මොකද්ද මේ අවස්ථාවේ තියෙන්නේ ડોක්ටර්? අපිට ඇත්තට මේ වෙලාවේ කියන්න බෑ මේකේ පේන්නේ මේ සතා කට අරගෙන ඉන්නවා. එතකොට ඔක්සිජන් මදි වෙලා තමයි පේන්නේ. ඊට පස්සේ අපිට මේ කරමල් වල ඇතුලේ මොනවක් පේන්නේ නැහැ. දැනට බැලුවෙන් පස්සේ පෙබල්ස් මෙන්න මේ පෙබල් දැනටමත් මේ කරමල් අස්සේ මේ හිර වෙලා තිබෙන ආකාරය ඔබට පේනවා. මේ වන විට මේ ප්ලාස්ටික් හිරගිලා තියෙන කොහොමද කියලා මම සමීප දසුණක් ලබා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඔබෙන්. මේ බලන්න මේගොල්ලන්ගේ ශ්වසනය සිදු කරන්නේ කරමල් වලින්. එතකොට ශ්වසන පද්ධතිය සම්පූර්ණයෙන්ම මේ ප්ලාස්ටික් වලින් හිර වෙලා දැන් ඒක පල්ලෙහාට වැටුණා. මේ තියෙන්නේ මේ බලන්න. ඉතින් පැහැදිලිව පේනවා මේ මෙතන ඉතින් සමීප දර්ශනයක් ගත්තොත් මේක ඉතින් පැහැදිලි වෙයි. ඉතින් මේවා තමයි මේවා තමයි මේ සතාට ඔක්සිජන් ලබා ගැනීමට නොහැකියාව නිසා තමයි මැරලා තියෙන්නේ. ඒක අපි ඇත්තටම මේක පරීක්ෂණාගාරයට ගෙන ගිහින් අපි මේක දැන් මේ හදිසි කරලා තමයි තීරණයක් දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි නාරා ආයතනයේ කටයුතු බාර දෙමු. ආචාර්ය දීප්ත අමරතුංග මහත්මයා නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥතුමා සම්බන්ධ වෙන්නේ. මේ අවස්ථාවේ සජීවී තත්වයක් ඔබ දැක්කේ. මේ මාළුව අපි දැනන් හිටියේ නෑ. මේ අවස්ථාවේ පාවෙලා ආපු මාළුවෙක්. ඉතින් මේ මාළුවේ කරමල් වල ප්ලාස්ටික් තියෙනවා. කියන්නේ ඔබ දන්නවා බලපාම කොච්චරක්ද කියලා. අපි මේ මොහොතේ සමුගන්නවා අද දෙරණ 24 නාලිකාව වෙනුවෙන් විශේෂ වැඩසටහන ගෙන එන්නේ මේ වන විට අපි ප්‍රධාන පුවත් විකාශයට යමු වෙනවා දැන්.